ඉතිහාසය ගැන ඔබ ගිහලා හොයන්න. මේ 88 89 ගැන කියන්නේ මොකද්ද? ඒක එතකොට 80 දේශපාලනේ අපි තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම අපිට මේක වැරදි උත්තරයක් එන්නේ. ලංකාවේ දැවැන්ත බලයක් අත්පත් කරගත් රටේ නායකයෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ, අනිත් පැත්ත තමයි ජේ.ආර්. ජේ.ආර් මහත්තයා 6න් 5ක බලයක් ගන්නවා. හැබැයි ජේ.ආර් මහත්තයා 6න් 5ක බලයක් ගත්තේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න කියලා. ගෝඨාභය මහත්තයා 3න් 2ක බලයක් ගත්තේ සෞභාග්‍ය දැක්ම හදන්න. මෙයා සයන්න හැදුවෙත් නෑ, අරයා දයන්න හැදුවෙත් නෑ. මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඇමති මණ්ඩලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු සියලු දෙනා මේ රටේ තරුණ තරුණියෝ මේ රටේ ප්‍රගතිශීලී මිනිස්සුත් එකතු වෙලා වහාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුළේ පන්නන්න ඕනේ. රජීව් ගාන්ධි එනවා මේ ගිවිසුම අස්සම් කරන්න. ඒ වෙලාවේ නේවි එකේ හිටපු කෙනෙක් රජීව් ගාන්ධිගේ ඔළුව පැලෙන්න ගහනවා රයිෆල් එකේ. එයා ජේ.වී.පී කාරයෙක් නෙමෙයි. හරිද? එයා ජනතා විමුක්ති වෙනුවෙන් සමාජිකයෙක් නෙමෙයි. එතකොට මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධයක් තිබුණා ඒ වෙනුවෙන්. ඒ මොකද තිබුණේ? අපේ රට මේ ඉන්දියන් හමුදාව ආක්‍රමණය කරනවා. අපේ රටේ සම්පත් වල අයිති ඉන්දියාවට යනවා. අපිට ඕනේ නැති පළාත් සභාවක් ආයෙ නැවත නිර්මාණය වෙනවා. මේකත් එක්ක මේ රටේ ජනතාව විරුද්ධව මැදිහත් වුණා. Full face. තිත්ත දේශපාලනී ඇත්ත මිනිස්සු. අයිබෝන් ඔබට. අයිබෝන්. රටක ජීවනාලිය තමයි තරුණ පරපුර. අද අපි කතා කරන්නේ තරුණයන් ගැන. ඔබතුමා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක. එහෙම සංගමයකින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි ඇත්තට වැඩ කීපයක් බලාපොරොත්තු වෙනවා. එකක් දැන් මගේ වගකීම සහ අපි මේ වෙලාවේ සමාජවාදී තරුණ සංගමයේ විදිහට පළවෙනිම දේ තමයි අපි මේ රට ගොඩනැගීම, ඒ වගේම මේ රටේ ඉන්න ආදරණීය මිනිසුන්ගේ ජීවිතය ලස්සන කර ගැනීම වෙනුවෙන් අපි තරුණ තරුණියෝ ඒකරාශී වෙනවා අපේ ජීවිතයත් ඒ වගේම මේ රට ලස්සන කරගන්නත්. එතකොට අපි හිතනවා ඒක මේ මොකක් හරි හුදකලා ප්‍රාර්ථනාවක් හරි නැත්තම් හීනයක් විතරක් නොවි ඒක කොහොමද ඇත්තටම අපේ ජීවිතේට අපේ රටට ලං කරගන්නේ කියලා. එතකොට ඒක කරගන්න නම් ඒක කරගත යුතු දැනුමක් තියෙන, අවබෝධයක් තියෙන, ඒ වගේම කැපකිරීමක් තියෙන, විද්‍යානුකූල වැඩපිළිවෙලක් තියෙන තැනකට අපි ඒකරාශී වෙන්න ඕනකම තියෙනවා. අපි හිතනවා ඒක තමයි සමාජවාදී තරුණ සංගමයේ කියන තැන. ඒකට අපි මේ රටේ ඉන්න ප්‍රගතිශීලී, ඒ වගේම රටට ආදරය කරන, ඒ වගේම විද්‍යානුකූල දේවල් ගැන විශ්වාස කරන, මිත්‍යාව ප්‍රතික්ෂේප කරන, ඒ වගේම තමන්ගේ ජීවිතයත් ඒ වගේම රටත් ලස්සන කරන්න කැමති මේ රටේ ආදරණීය තරුණ තරුණයන් අපි රොත්තක් ගොන්නක් අපි මේ සමාජවාදී තරුණ සංගමයට එකතු කරමින් ඉන්නවා. ඒ එකතු කරන්නේ මොකටද කියලා අහුවොත් ඒක තමයි මගේ ජීවිතයත් ඔබේ ජීවිතයත් මගේ රටත් ඔබේ රටත් ලස්සන කරගැනීමේ අරමුණෙන් තමයි අපි මේක ගොඩනගමින් ඉන්නේ. මේ සංගමයේ ව්‍යුහය කොහොමද සැකසීලා තියෙන්නේ? ඇත්තටම මේක අපි ජනතා විමුක්ති පෙරමුණේ විශේෂම තරුණ අංශය මේක අපි සමාජවාදී තරුණ සංගමය කියලා කියනවා. ඊට අමතරව JVP youth ලෙසත් අපි හඳුන්වා දෙනවා. අපේ ව්‍යුහය හැදිලා තියෙන්නේ සාමූහික ව්‍යුහයක්. මේකේ ගත්තොත් එහෙම අපිට සමාජවාදී තරුණ සංගමේ ගම් මට්ටමින් ගත්තොත් එහෙම ගත්තොත් අපිට youth club කියලා ඒකකයක් තියෙනවා. ඒ youth club එකට මේ රටේ ඉන්න ගම්වල ඇතුලේ ඉන්න විවිධ තරුණයන්ට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ අපිට තියෙනවා විශේෂම තරුණ සමිති කියලා ඒකකයක් තියෙනවා. ඒකත් අපේ රටේ තරුණ තරුණියෝ එකතු කරනවා. ඊට අමතරව දිස්ත්‍රික් තරුණ බල මණ්ඩල කියලා අපේ ඒකකයක් තියෙනවා. ඒකටත් මේ රටේ ඉන්න තරුණ තරුණියෝ අපි එකතු කරන එක ව්‍යුහයක්. ඊට අමතරව ඒ දිස්ත්‍රික් බල මණ්ඩල සියල්ලම එකතු කරගත්ත ජාතික කමිටුවක් තියෙනවා. ඒ ජාතික කමිටුව තමයි අපි නියෝජනය කරන්නේ. ඒ ජාතික කමිටුව ඇතුළෙත් ජාතික සංවිධායකයා විදිහට මම ඉන්න අතරම ඒ වගේම අධ්‍යාපන ලේකම් කෙනෙක්, පරිසර ලේකම් කෙනෙක්, ජාත්‍යන්තර කටයුතු ලේකම් කෙනෙක්, ඊට පස්සේ මාධ්‍ය ලේකම් කෙනෙක්, ප්‍රචාරක ලේකම් කෙනෙක් සහ හිම ලේකම් මණ්ඩලයකුත් ඒ ජාතික කමිටුව ඇතුලේ ඉන්නවා. එතකොට ඒකත් එක්ක තමයි අපේ තරුණ සංගමයේ සියලු තීන්දුව తీරන, කියන්නේ ජයග්‍රහණ පරාජයන්, ඒ වගේම සංවිධාන කටයුතු ඒ සියල්ලම මෙහෙයමින් තියෙන්නේ ඒ හදාගෙන තියෙන අපේ ව්‍යුහයට අනුව ඒක සාමූහික ක්‍රියාවලියක් සහ ඒකේ නායකත්ව කාර්යභාරයක් මමත් පනපෝමින් ඉන්නවා. මේ සංගමය හරහා මොනවද තරුණ තරුණියන් වෙනුවෙන් කරලා තියෙන්නේ? අපි දකින්නේ උද්ඝෝෂණ සහ විරෝධතා වෙනුවෙන් පාරට බැහැලා ක්‍රියා කරන තරුණයන් පමණයි මේ සංගමය හරහා. මොනවද ඇත්තටම කරලා තියෙන්නේ?
ඒ කියන්නේ අපිට මේ හංගන්න දෙයක් නැහැ. අපි සමාජවාදී තරුණ සංගමය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය. එතකොට නිශ්චිත දේශපාලන අරමුණක් වෙනුවෙන් තමයි අපි වැඩ කරමින් තියෙන්නේ. එතකොට අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ මේ වෙලාවේ වැඩ කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ රටේ බලය ලබා ගන්න ඕනේ මේ රට ගොඩනගන්න කියලා. එතකොට ඒකට තරුණයාගේ කාර්යභාරය තමයි අපි කරමින් තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ දැන් මේ වෙද්දි, ඒ කියන්නේ අවුරුදු 74ක් වෙලා තිනවා අපේ රටේ නිදහස හම්බ වෙලා. එතකොට ඒ ආපු ක්‍රියාවලිය ඇතුලේ කවුරු හරි අපෙන් ඇහුවොත් එහෙම දැන් ඕගොල්ලා තරුණ සංගමයක් ලෙස කළා තියෙන දේ තමයි උද්ඝෝෂණ කරන එක, නැත්නම් සටන් කරන එක, පාරේ පෙළපාලි තියෙන එක කියලා. ඔව් අපි කියන ඔව් ඇත්ත. ඔබ අපිව එවැනි ප්‍රමාණයෙන් තේරුම් අරන් තියනවා නම් අපි හිතනවා ඔව් ඒක ඇත්ත. හැබැයි ඔබට අවධානය වෙන්නේ නැති. ඒ වගේම ඔබට ඔබ දකින මාධ්‍ය ශාස්ත්‍රයේ අපිව ඒ තරම් බරින් නිරාවරණය නොවන කාරණා ගොඩකුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෑත කාලීනව කොවිඩ් වසංගතය ආවා. දැන් නම් සෑහෙන දේවල් තියෙනවා. නමුත් කොවිඩ් වසංගතය ආපු මුල් කාලේ ඔබ දන්නවා මම හිතන්නේ මේ රටේ වෛද්‍යවරු ඒ වගේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු සියලු දෙනාම බියෙන් සලිත වෙලා තිබුණේ. මොකද කවුරුත් දැනගෙන හිටියේ නෑ ඒකට කොහොමද මූණ දෙන්නේ කියලා. ඔබ දන්නවද දන්නේ ලංකාවේ ඒ වෙලාවේ තිබුණු ප්‍රශ්නෙත් එක්ක සමාජවාදී තරුණ සංගමේ තමයි රාගම රෝහලට ගිහිල්ලා ඒ කොවිඩ් ඇවිල්ලා සතියක් ගියේ නෑ. මමත් අපේ සමාජවාදී තරුණ සංගමෙත් තවත් අපේ සහෝදරයන් කීප දෙනෙකුත් කියලා රාගම රෝහලේ අපි අධ්‍යක්ෂක හම්බුණා. අපි අධ්‍යක්ෂක හම්බෙලා අපි අධ්‍යක්ෂයෙන් ඇහුවා මේ ප්‍රශ්නේ අලුත් එකක්. හැබැයි ඒක නිසා අපිට කොහොමද මේකට වාට මැදිහත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඒ වෙලාවේ කියපු දේ තමයි ඒ වෙලාවේ තිබිච්ච ලොකුම දේ තමයි PP kits එක. හදන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒතකොට PP kits ලංකාවට ඒ වෙලාවේ ගෙන්නන්න ක්‍රමයකුත් නැහැ. එතකොට තිබුණ දේ තමයි රෝගියා සහ නිරෝගී පුද්ගලයා නැත්තම් රෝග වාහකයා සහ අනිත් කෙනා අතර එතනින් එහාට මේ බැරියර් එක කඩා ගන්න තිබුණු එකක් තමයි PP kits එක. ඒ වෙලාවේ මම කියන්නේ. එතකොට අපිට කිව්වා පුළුවන් නම් මේකට මැදිහත් වීමක් කරන්න කියලා. ඔබ දන්නවද ලංකාවේ විකල්ප PP kits එකක් පළවෙනි වතාවට හැදුවේ අපි. හැබැයි මීඩියා වල ගියේ නෑ. අපි PP kits එකක් හදලා ඒ කියන්නේ ඒ වෙලාවේ බඩු නැති වෙලාවේ අපේ හිටපු තරුණ සංගමේ සහෝදරයන් සියලු දෙනාම අපි කැඳවලා අපි තැන් තැන් වල එවැනි වැඩසටහන් කරන්න පටන් අරගෙන PP kits හදලා ලංකාවේ සෑම රෝහලකටම දසදහස් ප්‍රමාණයෙන් අපි ඒ වෙලාවේ PP kits හදා අපි දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවේ විස බීජ හරණයන් කිරීම, ඒ වගේම මාස් හදන එක. ඔබ දන්නවා ඒ වෙලාවේ ඔබට මතක නම් ලංකාවේ රුපියල් 20ට තිබුණු මාස් එක රුපියල් 450ට ගියා මුල් අවස්ථාවේ. විකුණ ඒ කියන්නේ මේකෙත් අර ව්‍යාපාරිකයෝ මේක ඇතුලේ වෙන කියන්නේ ජඩ ව්‍යාපාරිකයෝ මේක හම්බ කරන්න පටන් ගත්ත වෙලාව. හැබැයි අපි තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ හිටපු සහෝදරයන් එකතු වෙලා එළියට ඇවිල්ලා ගම්වලට තේ තිබුණු රෙදි කෑලි හොයාගෙන මාස් හදලා අපි රටේ ඉන්න මිනිස්සුන්ට බෙදන්න පටන් ගත්තා. අපි කොරෝනා වසංගතයේ ආපු පළවෙනි වෙලාවේ අපි කවුරුත් පස්සට ගියේ නැහැ. මොකද අපි දන්නවා මනුෂ්‍යත්වයට අපි ආදරය කරන මිනිස්සු ඒ ක්‍රියාව තුළ දැවැන්ත වැඩ ප්‍රමාණයක් කරා. එකක් රෝහල් හදන එක, ඊට පස්සේ රෝහල් වල අවශ්‍ය කරන කටයුතු කරන එක, වීඩි ද්‍රව්‍ය බෙදන එක. මම කියන්නේ මෑත කාලිනව ගත්තොත් තියෙනවා. සෑහෙන වැඩ ප්‍රමාණයක් අපි කරලා තියෙනවා. නමුත් ඉතින් ඒවා මාධ්‍ය ඇතුලේ ගිහිලා නැහැ. නමුත් අපි ආශ්‍රය කරන, අපිත් එක ළඟින් ඉන්න, අපි හොයා බලන කට්ටිය මේක දන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා ලංකාවේ ගම් වතුර ආපු වෙලාවේ, ඊට පස්සේ ඔබ දන්නවා සුනාමි ආපු වෙලාවේ ඔබ හොයලා බලන්න සමාජවාදී තරුණ සංගමෙත් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන බලකායේ ප්‍රධාන කාර්යභාරයක් කරන්නේ සමාජවාදී තරුණ සංගමේ. ඒක නිසා අපි උද්ඝෝෂණ පමණක් නෙමෙයි විශේෂයෙන්ම මේ රටේ ජනතාව අර්බුදයට ගිය වෙලාවට, ව්‍යසනයන් වලටපත් වෙච්ච වෙලාවට හැම වෙලාවෙදිම කවදාවත් අපි ආපස්සට ගිහිලා නැහැ. අපි ඒක සිංහල දෙමළද මුස්ලිම්ද UMP ජීවිත ශ්‍රී ලංකාවේ කිසි දෙයක් අපිට අදාළ නැහැ. අපි මනුෂ්‍යත්ව වෙනුවෙන් වැඩ කරන මිනිස්සු. එවැනි කාර්යභාරයක් අපි හැමදාම කරමින් තිනවා. අවාසනාව තමයි මම හිතන්නේ අපේ සංකේතමත් වෙලා තියෙන්නේ. අපි පේන්න පටන් අරගෙන තියෙන්නේ අර ඔබ අහපු උද්ඝෝෂණ නැත්තම් සටන් කරන වගේ කියන දෙයක් තමයි. නමුත් එතනින් එහාට අපේ කාර්යභාරය එලිදරව් වෙලා නැහැ. ඉතින් අපි හිතනවා ඉතින් ඒක අපිටත් වගකීමක් තියෙනවා මේක කොහොමද සමාජගත කරන්න කියලා අපි try එකක් දෙනවා. නමුත් අපි ආශ්‍රය කරන්න කැමති අපි හොයන කට්ටියට අපි කියනවා තවත් කවුරු කියන දේවල් වලට වඩා ඔබ අපි ගැන හොයන්න. ඔබට ඊට වඩා හොඳ දේවල් අපෙන් හොයාගන්න පුළුවන් වෙයි කියන එක තමයි අපි හිතන්නේ. පසුගියදා විශාල විරෝධතා පාගමනක් පැවැත්වුණා. සමාජවාදී තරුණ සංගමයේ ශක්තිය පෙන්වුවා කියලා හිතනවා. නමුත් ඒකෙන් ඇත්තටම වැඩක් වුණාද? කාලය නාස්ති කර ගැනීමක් නේද උනේ?
මෙහෙමයි අපි ඇත්තට කාගේවත් ඒ කියන්නේ අපි තරුණ සංගමේ හරි කාගේ හරි ශක්තියක් වෙන්නන්න අපිට ඕන කමක් තිබුණේ නැහැ. ඇත්තටම එවැනි අපි 18 වෙනිදා එවැනි විරෝධතා පාගමනක් කරන්න අපිට හේතු වුණ දේ තමයි ඔබ දන්නවා අපි ඒ කියන්නේ මොකටද මේ පාගමන අපි කරේ කියලා. මොකද ඔබ දන්නවා මේ වෙද්දිත් ලංකාවේ ඉන්න හැම පවුලකටම ඉන්න කෙනෙකුට පවුලේ 5 දෙනෙක් ඉන්නවා නම් හැමෝටම දැන් බෙදාගෙන පෝලිං වලට යන්න වෙලා තියෙනවා. එක්කෝ ඉන්ධන නැත්තම් ගෑස් නැත්තම් බෙහෙත් එහෙම පෝලිම්කට ගිහිල්ලා තමයි දැන් ඒගොල්ලන්ට ජීවිතේ ගැට ගහ ගන්න වෙන්නේ. ඉතින් තව ඉස්සරහට මේක තව වැඩි වෙයි මේ යන අරුබුදය ඇතුළේ. එතකොට අපි මේ පාගමන තරුණයෝ ලෙස රැස් කරපු දේ තමයි වහාම මේ තෙල් අරුබුදය විසඳන්න කියන එක. දෙවැනි එක තමයි අපේ රටේ සම්පත් බේරගන්න කියන එක. එහෙම නැතුව අපේ එතන කිසි තරුණයෙක් අපි ජනාධිපතිතුමා ගාවට ගියේ නෑ මේ අපිට ජොබ් එකක් දෙන්න, අපිට උසස් සීමාවක් දෙන්න, අපිට පඩියක් වැඩි කරන්න කියලා. මොකද අපි වෘත්තීය සමිතිය හරි මොනවා හරි නෙමෙයි. අපි එහෙම එකට නෙමෙයි ගියේ. අපි ගියේ තමයි අපේ රටේ සම්පත් විකුණන එක. මොකද්ද වෙලා තියෙන්නේ? ඔබ දන්නවා ඒ කියන්නේ මේක මේ ආණ්ඩුව විතරක් නෙමෙයි අවුරුදු 74ක් ඇතුළතදී අපේ රටේ හැම පාලකයෙක්ම කරපු එකම ක්‍රමය. ඒ කියන්නේ ක්‍රම තුනයි තිබුණේ. එකක් තමයි හැම පාලකයෙක්ම කරපු දේ තමයි ණයට කන එක. ඊට පස්සේ විකුණන් කන එක. අනිත් පැත්තෙන් හොරා කන එක. ඕක තමයි අපේ රටේ පාලකයෝ කරේ. කියන්නේ ණයට කන එකයි, විකුණන් කන එකයි, හොරා කන එකයි තමයි අපේ රටේ හැම පාලකයෙක්ම කරේ. මේ ආණ්ඩුව කරන්නේත් ඒක. ඒක නිසා දැන් වෙමින් තියෙන්නේ මොකද්ද? අපේ රට එක පැත්තකින් ඉන්දියාවට, අනිත් පැත්තෙන් චීනෙට, අනිත් පැත්තෙන් ඇමරිකාවට අපේ රටේ වටිනා සම්පත් දෙමින් තියෙනවා. මට වෙලාව තිබුණොත් මම කියන්නම් තෙල් ටැංකි වල මොකද්ද මේ අපේ සටන කියලා. ඉතින් ඒක නිසා අපි මේ පාලකයන්ට කියමින් යන්නේ වෙන මොකක්වත් නෙමෙයි. අඩුම තරමේ මේ රට අපි හදන්න හිතලවනම්. يعني මේ රටේ ජනතාව තව හිතනවා නම් මේ රට මෙතනින් එහාට නැගිටින්න ඕනි කියලා. හැබැයි ඒකටවත් අඩුම තරමේ අපේ සම්පත් ටික තියෙන්න ඕනි. දැන් ඔබට අපිට වෙමින් තියෙන මොකද්ද? අපේ මේ මහා වටිනා මේ භූමියක් අත්පත් කරගෙන හිටපුව අපි කෙමින් විශේෂයෙන් බලගත් රටවල් චීනය වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, ඉන්දියාව වෙන්න පුළුවන්. අපේ රට අර්බුදයට යන්න අපේ රටේ සම්පත් ටික ඔවුන්ට අත්පත් වෙමින් යනවා. අපේ රටේ පාලකයෝ කරන්නේ අවුරුදු 5කට තමයි එන්නේ. ඇවිල්ලා අවුරුදු 5කට බලය දුන්නට පස්සේ ඒගොල්ලෝ එක්ක අවුරුදු 99කට නැත්නම් අවුරුදු 150ට මේ අපේ ඔබේ සම්පත් විකුණමින් තියෙනවා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ අපි පාලකයන් අහන්නේ ඔයාට එහෙම අයිතියක් තියෙනවද? එතකොට අපිට අයිති තියෙන සම්පත ඔයාට කිසි ගාණක් නැතුව විකුණනවා. එතකොට අපි ගියේ මෙන්න මේක වහාම නතර කරන්න කියන එක කරන්න. එතකොට අපි දැකපු දේ තමයි අඩුම තරමේ අපි ගියේ මේ අපි ඔබ දන්නවා අපි මේ මොකක් හරි මේ විනෝදෙට නැත්තම් අපිට වෙන කරන්න දෙයක් නැතිකමට නෙමෙයි අපේ රටේ තරුණ එතන මම කියන්නත් ඕනකම තියෙනවා මේ පෙළපාලියට ආවේ සමාජවාදී තරුණ සංගමේ කට්ටිය විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සමස්ත ඒ වගේම රටට ආදරය කරන්න ඒ වගේම ඒගොල්ලන්ගේ ජීවිතේ ලස්සන කරන්න කැමති මේ රටේ තරුණ තරුණියෝ කෙල්ලෝ කොල්ලෝ ඒ විශාල ප්‍රමාණයක් මෙතනට ආවා. ඒ ආපු ප්‍රමාණය තමයි අපි ගිහිල්ලා අපේ රටේ මූලික වෙච්ච ජනාධිපතිට අපි බලපෑම් කරේ අපි මැදිහත් උනේ මේක නතර කරන්න කියලා. ඒ නතර කරන්න අවශ්‍ය කරන ඉල්ලීම තමයි අපි කරන්න ගියේ. හැබැයි අඩුම තරමේ ඒ ඉල්ලීම බාර ගන්නවා. අඩුම තරමේ ඔහුගේ තියෙන උද්දච්චකම ඒ තියෙන එකටවත් මැදිහත් උනේ නැහැ. ඉතින් අපි අපේ පැත්තෙන් ඒකට අදාළ කරන විරෝධය පළ කරලා අපි ආවා. ඉතින් ඒක නිසා අපි ඔබ ඇහුවනේ වැඩක් වුණාද කියලා අපි හිතනවා ඔව් වැඩක් වුණා. එකක් තමයි අපි මෙතනින් එහාට ජනාධිපතිට එක දේවල් කියන්නේ නැහැ. මොකද අපි දන්නවා එයාට බෑ. එයාගේ තියෙන උද්දච්චකම එයා විතරක් නෙමෙයි අය කණ්ඩායමට බෑ. ඒක නිසා අපි එතනින් එහාට අපේ තීරණය තමයි වහාම මේ පාලකයෝ මේ වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව ඇමති මණ්ඩලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇතුළු සියලු දෙනා මේ රටේ තරුණ තරුණියෝ මේ රටේ ප්‍රගතිශීලී මිනිසුත් එකතු වෙලා වහාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ පන්නන්න ඕනේ. ඒක නිසා දැන් මේගොල්ලන්ට කියලා වැඩක් නැහැ. කතා කරලා වැඩක් නැහැ. යෝජනා ඉදිරිපත් කරලා වැඩක් නැහැ. වහාම පන්නන්න ඕනේ. පන්නලා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කරන්න ඕනේ කියන එක තමයි තියෙන්නේ. ඒක නිසා අපි හිතනවා ඒකෙන් ඔබ අහුවනේ වැඩක් වුණාද? ඔව් වැඩක් වුණා. අපේ රටේ තරුණ තරුණයන් අපි නිකන් ඉන්නේ නැහැ. අපි සටන් කරනවා. සහ අපි වුණ පන්නනවා කියන සිග්නල් එක දුන්නා. ඒක නිසා අපි හිතනවා ඒ ආපු තරුණයන්ටත් නොආපු තරුණයන්ටත් ඒ වගේම මේ රටේ ඉන්න මේ රටට ආදරය කරන මහා ලක්ෂ සංඛ්‍යාත ඉන්න මිනිස්සුන්ටත් මම හිතන්නේ බලාපොරොත්තුවක් නැංගුණා අවුරුදු ගණනාවකට පස්සේ විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක් තමන්ගේ රටේ සම්පත් බේරා ගැනීම වෙනුවෙන් සටනට පෙරමුණට අරන් තියෙනවා. මම හිතනවා ඒ ශක්තිය ධෛර්යය මම හිතන්නේ මේ රටේ ඉන්න ජනතාවට
මහා ප්‍රමාණයකින් ගෙනත් දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට බලාපොරොත්තුවක් තියෙනවා සහතිකයි මේ ආණ්ඩුව පන්නනවා. ඒ පන්නන්න මැදිහත් වීමේදී මේ රටේ තරුණ තරුණියන්ගේ කාර්යභාරය පිටිපස්සෙන් නෙමෙයි ඉදිරියෙන්ම සිටන් අපි සටන් කරනවා කියන දේ තමයි අපි කියන්නේ. හැබැයි ඒ සටන කෙලවර වෙන්නේ මේ අවුරුදු 74ක් ආපු මාරුවට ආපු පාලකයන්ගෙන් නෙමෙයි විශේෂයෙන්ම ජනතාවාදී ආණ්ඩුවකින් පාලනයකින් තමයි මේක අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ සුබවාදී අදහසේ තමයි අපි ඉන්නේ. අපි හිතනවා මේ සුබවාදී අදහසට සෑහෙන ශක්තියක් ධෛර්යයක් ඒ සටනෙන් අපිට ආවා කියලා. ඔබ දැඩි විශ්වාසයෙන් ඒක ප්‍රකාශ කරන්නේ. සහතිකයි විශ්වාසයයි. මොකද අපි හිතනවා අවුරුදු 74ක් ඇතුලේ මේ රටේ හිටපු අපේ ආච්චිලට සීයලට අපේ අම්මලා තාත්තලට ඒගොල්ලන්ට අපි දොසක් පවරන්නේ. හැබැයි බැරි වුණා ඒගොල්ලන්ට මේ රට වෙනස් කරන හරි තැනට මේක දාගන්න. අපි හිතනවා අපි කිසිසේත් මෙතනින් එහාට අපේ දරුවන්ට මෙතනින් එහාට අපේ රටේ උපදින්න ඉන්න කිසිත් කෙනෙකුට අපි විශ්වාස කරන්නේ ඒ කොන්ත්‍රාත් එක අපි බාර දෙන්න ඕනේ කියලා. අපි මේ රටේ තරුණ තරුණියෝ අනිවාර්යයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව මේ ආණ්ඩුව පන්නනවා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව පන්නලා ජනතාවාදී ආණ්ඩුව ගොඩනැගීම සහ එතනින් එහාට රටත් ඒ වගේම අපේ ජීවිතත් ගොඩනැගීමේ සක්‍රීය දායකත්වයට අපි තරුණයෝ ලෙස මැදිහත් වෙනවා. ඒ බලාපොරොත්තුව අපි ඊටමත් හොඳින් තියන් ඉන්නේ සුබවාදය ඇතුළේ තමයි අපි ඉන්නේ. ෂුවර් අපි වැඩේ කරනවා. ඔබ කතා කළේ රටේ තරුණ පිරිස ජනතා විමුක්ති පෙරමුණ එහෙමත් නැත්නම් මේ තරුණ සංවිධානය පිළිබඳව තබා ඇති විශ්වාසය පිළිබඳව මම අහන්නම් මෙහෙම දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය කොහොමද අද තරුණ තරුණියන්ගේ ගැටලු හඳුනාගෙන තියෙන්නේ? පළවෙනි එක තමයි අපි විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන්ගේ ගැටලු මොනවද කියලා කිව්වොත් එකක් තමයි පළවෙනිම දේ තමයි අපේ රටේ තරුණ තරුණියෝ අවුරුදු ගාණක් ඇතුලේ මං හිතන්නේ මේක ප්‍රශ්නේ කැටි කරලා ගත්තොත් ඒගොල්ලා විඳවන ජීවිතයක් තමයි තියෙන්නේ. ඒස ජීවිතේ විඳින්නේ නැහැ. විඳෝ ඉන්නවා. අපේ අම්මා අපේ සීයා ඒක තමයි කරේ. ඒස ජීවිතේ වින්දනය කරන එකක් තිබුණේ නැහැ. ඉතින් පළවෙනිම දේ තමයි අපි තේරුම් අරන් තියෙනවා ජීවත් වෙනවා කියලා කියන්නේ විඳෝන එක නෙමෙයි විඳින එක. ඒක නිසා අපි මේ රටේ තරුණ තරුණයාට ඔබත් අපත් සියලු දෙනා එකතු වෙලා විඳින්න පුළුවන් ජීවිතයක් ගොඩනගන්න තමයි අපි ඉන්නේ. ඉතින් ඒකට අපි හිතනවා මේ රටේ තරුණ තරුණයන් අධ්‍යාපනයෙන් අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ කියන්නේ රැකියාවෙන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම සංස්කෘතික වශයෙන් ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම නිවැරදි තරුණ තරුණයෙක් ලෙස ශක්තිමත් කරන්න ඕනේ කියන දේ තමයි අපි කල්පනා කරලා තියෙන්නේ. කෙටියෙන් ගත්තොත් ඒ අරමුණ කැටි කරගෙන තමයි අපි හිතන්නේ අපි ජාතික ජනබලවේගය වැඩ කරමින් යන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම රට හදන කාර්යභාරයේදී අපි හිතනවා මේ රටේ තරුණ තරුණයන් මේ රට හදන සහ ඒකේ නායකත්ව කාර්යභාරයේ මේ තියෙන අවුරුදු 70 ඇතුළේ තියෙන දේ තමයි ඕන්න පිටමන් කරලා තියෙන්නේ. ඕන්න මේක සක්‍රීය දායකත්වය බවට පත් කරන්නේ. නමුත් අපි හිතනවා මේ රට හදන මහා ව්‍යායාමයේදී සැලකියුතු කොටස්කරුව බවට ඔවුන් පත් කරගන්න ඕනේ. කියන්නේ ඔවුන් ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියට, ඒ වගේම රට ගොඩනැගීමේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම ඔවුන් සක්‍රීය කොටස්කරුව බවට පත් කරගන්න ඕනේ. ඒක ඔවුන් වටිනාකමක් සහිතව මේකට දායකත්වය කරගන්නවා කියන පදනමින් තමයි අපි ඉන්නේ. ඒක නිසා ඔවුන්ගේ ප්‍රශ්නය කැටිකට ගත්තොත් ඔව් විඳෝමින් ඉන්න ජීවිතේ විඳවන ජීවිතයක් බවට පත් කිරීමත්, ඒ වගේම මේ සමස්ත රට ගොඩ ගැනීමේ ක්‍රියාවලිය ඔවුන් මේකට දායකත්වය කරගන්නත්, ඔවුන්ගේ ජීවිතය ලස්සන කරගන්නත් කියන ඒ සාමූහික ක්‍රියාවලියේ එක් පාර්ශවකරුවක් තරුණයෙක් සිටිය යුතුයි කියන එක තමයි ජාතික ජනබලවේගෙත් ජනතා විමුක්ති පෙරමුණත් JVP youth එක ලෙසත් අපි කල්පනා කරමින් වැඩ කරමින් යන්නේ. නාගරික තරුණයා ගත්තොත් එක විදියක්. ග්‍රාමීය තරුණයා තවත් විදියක්. එතකොට කොහොමද මේ දෙක වෙන්වෙන්ව අරගෙන ඔවුන්ගේ ගැටලු විසඳන්නේ? පළවෙනිම එක තමයි ඔය කියන්නේ ශේත්‍රයන් විතර ගත්තොත් එහෙම නාගරික තරුණයා හිතන ප්‍රශ්න ප්‍රමාණය වෙනස්කමක් තියෙනවා. ඒ වගේම ග්‍රාමීය ඉන්න තරුණ තරුණයන් හිතන ප්‍රශ්න වෙනස් විදිහට තියෙනවා. ඉතින් අපි ඒක වෙනස් විදිහටම තමයි අපිට කල්පනා කරන්න ඕනකම තියෙන්නේ. හැබැයි ඔබ ඇහුවොත් එහෙම ඒක දැන් විසඳන්නේ කොහොමද කියලා මම ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙම මෙහෙම දැන් ඒ කියන්නේ අපි කවුරු හරි යවුවොත් එහෙම කාන්තාවගේ ප්‍රශ්න ටික ඕගොල්ලන්ට බේරන්න පුළුවන්ද? ආනේ තරුණයාගේ ප්‍රශ්න ටික බේරන්න පුළුවන්ද? වැඩිහිටියාගේ ප්‍රශ්න ටික බේරන්න පුළුවන්ද කියලා මම හිතන්නේ දැන් ඔය සජිත් මහත්තයන් එහෙම ඇහුවට පස්සේ කියන්නේ තෙල් ප්‍රශ්නේ අපිට රටවල් තුනක් තියෙනවා බේරන්න. මම ආවොත් ඒක බේරන්න. ඒ වගේනේ. මං කියන්නේ අපි එහෙම උත්තර අපිට නැහැ. අපි මේ දැන් අපි කියන්න හදන්නේ
දැන් ඒ කියන්නේ අපේ රට අපේ ආර්ථිකය ගොඩගන්නේ නැතුව කාටවත් මෙතනින් එහාට යන්න බෑනේ. දැන් එතකොට ඒක මගහැරලා අපිට යන්න බෑ. එතකොට අපි විශ්වාස කරන දේ තමයි ජාතික ජනබලවේගයේ තරුණ සංගමයේ JVP යූත් එකත් ජනතා විමුක්තියත් අපි විශ්වාස කරන්නේ අනිවාර්යයෙන්ම පළවෙනි එක තමයි රට ගොඩ නැගීම. එතකොට රට ගොඩ නැගීමේ කාර්යභාරයේ පළවෙනි එක තමයි රට ඇතුලේ නිෂ්පාදන ආර්ථිකයට පණ දෙන එක. එතකොට මේ නිෂ්පාදන ආර්ථිකයට අපේ රටේ තරුණයන් කොයිතරම් ප්‍රමාණයෙන් දායක කරගන්නවද කියන එකෙන් තමයි තරුණයාගේ ජීවිතය සම්බන්ධ වෙන්නේ. එයාට හොඳ රැකියාවක් හම්බෙන්නේ, එයාට හොඳ වැටුපක් හම්බෙන්නේ, එයාට හොඳ ජීවිතයක් අත්පත් කරන්නේ. ඒ වගේම ආයි අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ වෙලාවේ අපි කොහොමද ඩොලර් සංචිතය ඉතුරු කරගන්නේ සහ වර්ධනය කරගන්නේ. අපි විශ්වාස කරනවා අපේ ලංකාව කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවත් ඉන්දියාවත් නවසීලන්තයවත් නෙමෙයි අපිට මහා ලොකු භූමි ප්‍රමාණයක් නැහැ. එතකොට අපි විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපේ රටේ දියුණු මානව සම්පතක් තියෙනවා. එතකොට අපි විශ්වාස කරන දේ තමයි ඔබ අහන ප්‍රශ්නෙට අපි ඒක නාගරිකද ග්‍රාමීයද කියලා දාලා නැහැ. අපි අධ්‍යාපනයට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. ඒ වෙන් කර ගැනීම ඇතුලේ අපි අනිවාර්යයෙන්ම මේ දැන් ඉන්න තාරුණ්‍ය නෙමෙයි ඊටසේ තර්ක කරන දැනුම තියෙන වෘත්තීය වේදීන් වශයෙන් තියෙන තරුණ ප්‍රමාණයක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කිරීම ඇතුළේ ජාත්‍යන්තරවත් ජාතිකවත් විශේෂයෙන්ම මේ රැකියාව වෙනද පොලේ මානව සම්පත අපි අත්පත් කරගන්නවා. ඒක නිසා අපි හිතනවා රට ගොඩනැගීමේ ප්‍රධාන කාර්යභාරයටපත් වෙනවා අනිවාර්යයෙන්ම අපේ රටේ මානව සම්පත දියුණු තැනකට ගේමත් ඒ වගේම ජාත්‍යන්තරව මේ මොහොතේ ජාත්‍යන්තරව මතුවෙමින් එන විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සහ විශේෂයෙන් මානව වෙළඳපොළ අපි අත්පත් කරගන්න ඕනේ කියලා. ඒ අත්පත් කරගන්න වෙච්ච වැඩපිළිවෙලක තමයි අපි ඉන්නේ. එහෙම නැතුව දැන් මම ඔබට තවත් තේරුම් ගන්න කිව්වොත් අපි එහෙම උත්තර දෙන්නේ නැහැ. දැන් කියන්නේ රටේ නායකයෝ එකපාරක් ආවද අතරුණයා. මම ආවොත් රැකියා දසලක්ෂයක් දෙනවා. මම ආවොත් තරුණයට බේස්ලට් දෙනවා. මම ඉන්න තරුණට චුයින්ගම් දෙනවා. මම අහන්නේ දැන් එහෙම චුයින්ගම් කාපු එහෙම බේස්ලට් ආපු ඒ රැකියා ගත්ත කට්ටිය කෝ? අපි ඒ කලාව නෙමෙයි යන්නේ. අපි යන්නේ මේ සමස්ත ක්‍රියාවලිය ගොඩනගන්න ඕනේ. ඒ ගොඩනැගීම ඇතුලේ තරුණයාටත් ඒකේ පාර්ට් එකක් තියෙනවා. කාන්තාව අනේ එයාටත් පාර්ට් එකක් තියෙනවා. දරුවා එයාටත් පාර්ට් එකක් තියෙනවා. ඒ සාමූහික ක්‍රියාවලිය ඇතුලේ තමයි මම හිතන්නේ අපේ රට ගොඩේම තියෙන. තරුණයාටත් ගොඩේන්න තියෙන ඒ මාර්ගෙම පමණයි. එහෙම නැතුව අපි ජොබ් දෙන්නම්, අරයට මේක දෙන්නම්, ටකරන් දෙන්නම් ජීවිතේට කරන්න බෑ. අපි හිතනවා ඔබ තවත් එවැනි රැවටීමකට නම්පත් වෙන්නේ. ෂුවර් තමයි, සෝරි තමයි ආයි තව වලට මිසක් වෙන මොකුත් වෙන්නේ නැහැ. ගොඩ එන්න තියෙන්නේ අපි හිතන මේ සාමූහික ක්‍රියාවලියේ එක් පාරිචවකරු විභාගයට පත්වීමම පමණයි කියන විශ්වාසය තමයි අපිට තියෙන්නේ. අපි යමු අතීතයට. තරුණ විප්ලවයක් කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. අද ඒ අතීතය ගැන ඔබට මොකද කියන්න තියෙන්නේ? මම ආඩම්බර වෙනවා. ඔබ ආඩම්බර වෙනවා. මම ආඩම්බර වෙනවා. එහෙම පක්ෂයක මම සමාජිකයෙක් වීම සම්බන්ධයි. ඒ වගේම ඒකේ තරුණ ව්‍යාපාරික මම මැදිහත් වෙන කෙනෙක් ලෙස මම ආඩම්බර වෙනවා. කොහොමද ඔබ ආඩම්බර වෙන්නේ? දසදහස් ගණනක් ජීවිත නැති වුණා තරුණයින්ගේ. ඒ විප්ලවයේදී ඒ විදිහට චෝදනා එල්ලෙනවා ජවිපෙට. ඒ චෝදනා වලින් ගැලවෙන්න පුළුවන්ද? චෝදනා වලින් ගැලවෙනවට වඩා දැන් ඕක ආසන්නම ගත්තොත් එහෙම ඔය ප්‍රශ්නේ ඉන්නේ දැන් ඔය 88 89 පිළිබඳ මං හිතන්නේ ඔබ අහන ප්‍රශ්නය ඇතුලේ තියෙන්නේ. දැන් අපි ගන්නකෝ දැන් මේ ප්‍රශ්නේ අවුරුදු කීයක්ද? මේ ප්‍රශ්නේ අවුරුදු 33ක්. මං ඉන්නේ අහන් ඉන්න තරුණයෝ සහ මේ ඉන්න දැන් සමහරට ওই තරුණ ගොඩක් කට්ටිය අහන කට්ටිය මං හිතන්නේ ඒගොල්ලෝ ඉපදිලාවත් නැහැ. හරිද? ඉපදිලාවත් නැහැ. එතකොට නිකන් ගත්තොත් එහෙම අර අපි දුටු ගැමුණු රජතුමා ගැන හරි කාවන්තිස්ස රජතුමා ගැන කියනවා වගේ රජ කතාවක් වගේ තමයි මේක තියෙන්නේ. හැබැයි අපිට ඒ අතීතය බැහැර කරන්න බෑ. මොකද අපේ අම්මලා තාත්තලා තාමත් ඒ අතීතය ගැන පසුතැවෙනවා. සමහර පුතාලා දුවලා නැති වෙලා තියෙනවා වුන්ගේ. ඉතින් ඒකයි මම මේ විදිහට ඔබගෙන් අහන්නේ. නෑ මම ඔබ අහන ප්‍රශ්නෙට මම පැනලා යන්න හදනව නෙමෙයි. මම මේ ඔබට පැහැදිලි කිරීමක් කරන්න යන්නේ මේ මොකද්ද මේ උනේ කියලා. මොකද මම මේ කියන්නේ දැන් අවුරුදු 33ක පරණ ප්‍රශ්නයක්නේ. එතකොට මේ පරණ ප්‍රශ්නේ අපිට බේර ගන්න වෙන්නේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන්ම තමයි. මම මේක නම් තව නිකන් චුට්ටක් ඔයාගේ වෙලාව ගියත් මම මේ කියන්නේ මේ ප්‍රශ්නේ අපිට ඉතිහාසයට යන්නේ නැතුව දැන් ඉඳන් තේරුම් ගන්න බෑ. දැන් ඔබ මගෙන් ඇහුවොත් එහෙම මෙතන ඉස්සරහට ගෙනල්ලා මාළුවෙක් ගෙනල්ලා දාලා ඒ මාළුව ගැන කියන්න කිව්වොත් මට පුළුවන් මාළුවා කියලා කියන්නේ උඩ පනිලා ටිකක් වෙලා දඟලලා මැරෙන සතෙක් කියලා. හැබැයි ඇත්තටම මාළුවා කවුද? ඇත්තටම මාළුවා දැනගන්න මාළුව වතුර ටැංකියකට දාන්න ඕනේ. වැවකට දාන්න ඕනේ. වතුරට දාන්න ඕනේ. ඒ දැම්මොත් තමයි මේ මාළුවගේ ඇත්ත ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මම කියන්නේ 88 89 පිළිබඳවත් මම මේ කියන්නේ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ ඉතිහාසයට ගිහිලා. එහෙම නැතුව දැන් මේ ප්‍රශ්නේ ගැන කතා කරොත් අහුවෙන්නම වැරදි දැනකින්. මම මේකෙන් ඔබට කිව්වොත් එහෙම දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ. දැන් මේ 88 89 පිළිබඳ ප්‍රශ්නේදී ඔබ දන්නවද
මේකේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ පක්ෂයේ නායක සහෝදරු ඒ කියන්නේ සෝමන් සහෝදරයත් ඒ වගේම අනුර සහෝදරයත් එක්ක අවස්ථා ගණනාවක අපි මේ ප්‍රශ්නේ පිළිබඳ අපේ තියෙන කම්පණය අපේ තියෙන අපිට තියෙන ඒ පිළිබඳ තියෙන දුක කනගාටුව සහ ඒකේ අපේ පැත්තේ වෙච්ච වැරද්ද පිළිබඳ අපිට බරපතල කම්පනයක් තියෙනවා. ඔබ දන්නවද මේ 88 89 ක්‍රියාවලිය තුළ ඔබ ඇහුවා වගේ අපේ පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ එක සහෝදරයෙක් කැරෙන්න. ඒ වගේම අපේ මධ්‍යම කාරක සභාවේ අපේ වැඩ කරපු හිටපු ආදරණීය සහෝදර සහෝදරියන් අපිත් එක්ක අද වැඩ කරන්න හිටපු සහෝදරු 60000ක් අපි නැති කරගෙන තියෙන්නේ. ඒ නිසා කවුරු හරි අහනවා නම් මේක අපිට සෙල්ලමක් කියලා පිස්සුද අපිට මේක සෙල්ලමක් නෙමෙයි. මොකද අපිත් එක්ක අද වැඩ කරන්න අපිත් එක්ක මැදිහත් වෙන්න අපිත් එක්ක සටන් කරන්න හිටපු ආදරණීය අපේ ඉන්න සහෝදර සහෝදරයන් මේ ක්‍රියාවලිය තුළ නැති උනේ. ඒක නිසා මේක අපිට සෙල්ලමක් නෙමෙයි. ඒක නිසා තමයි අපි අවස්ථා ගණනාවක අපි මේක පිළිබඳ අපේ තියෙන කම්පණය අපේ මේ වැරද්ද පිළිබඳ අපි කතා කරලා තියෙන්නේ. ඒ වගේම මම අහනවා මේ ඉතිහාසය ගැන ඔබ ගිහලා හොයන්න. මේ 88 89 ගැන කියන්නේ මොකද්ද? ඒක එතකොට 80 දේශපාලනේ අපි තේරුම් ගත්තේ නැති වුණොත් එහෙම අපිට මේක වැරදි උත්තරයක් එන්නේ. ඔබ දන්නවද දන්නේ ජේ.ආර්. ජයවර්ධන 1987 එයා බලයටපත් වෙනවා. බලයටපත් වෙලා 88 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා. එතකොට ඒක තමයි දැන් මේ අපි 20 පාරක් විතර සංශෝධනය කරලා පැච් දාගෙන ඇවිල්ලා තියෙන්නේ. එතකොට මොකද වුනේ? ඒ කියන්නේ ජේ.ආර්. කියන්නේ ඔබ දන්නවද ලංකාවේ දැවැන්ත බලයක් අත්පත් කරගත් රටේ නායකයෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ අනිත් පැත්ත තමයි ජේ.ආර්. ජේ.ආර් මහත්තයා 6න් 5ක බලයක් ගන්නවා. හැබැයි ජේ.ආර් මහත්තයා 6න් 5ක බලයක් ගත්තේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න කියලා. ගෝඨාභය මහත්තයා 3න් 2ක බලයක් ගත්තේ සෞභාග්‍ය දැක්ම හදන්න. මෙයා සයන්න හැදුවෙත් නෑ අරයා දයන්න හැදුවෙත් නෑ. ඕක තමයි ඇත්ත කතාව. ඒතකොට ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න ආපු කෙනා 1980 ඕගොල්ලෝ හොයලා බලන්න ඕගොල්ලන්ගේ ආච්චිලා සීලා රුපියල් 10ක පඩි වැඩිවීමක් කරන්න කියලා වැඩ වර්ජනයක් කරනවා. මේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න ආපු මේ ජේ.ආර් මහත්තයා මොකද කරේ? 60000ක් එළියට දැම්මා. රුපියල් 10ක් පඩි වැඩි කරන්න. එතකොට එහෙම තමයි වැඩ කරේ. ඒ 1980 ඊට පස්සේ 1981 සංවර්ධ සභා ඡන්දේ තියෙනවා. ඔබ ඉතිහාසය හොයලා බලන්න සංවර්ධ සභා ඡන්දේ කියලා කියන්නේ යාපනයේ තිබිච්ච ඡන්දේ. එතකොට යාපනයේ ඡන්දේ තියේදී ඇත්තටම දැන් ඔබ කල්පනා කරන්න ජේ.ආර් ආව 6න් 5ක බලයක් ගන්න තිබුණා නම් හැබැයි එයාට මෙතනින් එහාට රටේ ජනතාවගේ කැමැත්ත තිබ්බනම් කිසි අවුලක් නැහැ. 1980 එකේ ඡන්ද මංකොල්ල කරන්න ඕනේ නැහැ. හැබැයි මොකද කරේ? ජේ.ආර් එයාගේ මැරයෝ පාවිච්චි කළා. යාපනයට ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ ඒ වෙලාවේ ගත්තොත් එහෙම ආසියාවේ තිබිච්ච ලොකුම පුස්තකාලේ ගිනි තියලා දකුණු ආසියාවේ තිබිච්ච ලොකුම පුස්තකාලේ ගිනි තියලා මිනිස්සු බය කළා ඡන්දේ මංකොල්ල කෑවා. එතකොට 1981. ඒතකොට මම අහනවා මේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න ආපු ජේ.ආර් 1981 ඡන්දයයි මංකොල්ල කෑවේ. ඒ විතරක් නෙමෙයි 1982 මොකක්ද උනේ? 1982 ජනාධිපති මැතිවරණයක් තියෙනවා. ජනාධිපති මැතිවරණයේදී මට ඉතිහාසෙ ගොඩක් වෙලා කියන්න බැරි හින්දා ඒ වෙලාවේ ප්‍රධාන අපේක්ෂකෙක් විජේවීර සහෝදරයාව අනිත් පැත්තෙන් ආවේ හෙක්ටර් කොබ්බෑ කඩුව මහත්තයා. ඒ කියන්නේ මට ඒ කියන්නේ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජාහිතය අහෝසි කරලා තිබ්බේ. ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න ආපු එකේ ජනාධිපති ඡන්දෙදී හෙක්ටර් කොබ්බෑ කඩුව මහත්තයා යනවා ඡන්දේ දාන්න. ඡන්දේ දාන්න යද්දි හෙක්ටර් කොබ්බෑ කඩුව මහත්තයාගේ ඡන්දේ හොරෙන් දාලා. එහෙම කළා තමයි ජනාධිපති මැතිවරණේ දින්නේ. 1982. ඊට පස්සේ 1983 මොකක්ද? 83 ජේ.ආර් පරිණාම පාර්ලිමේන්තු මැතිවරණේ තියන්න තිබ්බා. පාර්ලිමේන්තු මැතිවරණේ තියෙන වෙනකොට එයා ගෙනවා ලාම්පු කලකෙඩි සෙල්ලමක්. ඒ ලාම්පු කලකෙඩි සෙල්ලම එද්දි මොකක්ද එයාට ආපු දේ? එකක් තමයි ඔබ දන්නවද? ඒ වෙලාවේ අපේ නායකයා රෝහණ සහෝදරයා 273000ක් ඒ ජනාධිපති මැතිවරණේ ඡන්දෙ ගන්නවා. ඒ මොහොතට අනුව ගණනය කරා නම් ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යෙන් മന്ത്രി දුර 6ක් නැත්නම් 7ක් අපි පාර්ලිමේන්තු වෙනවා. ජේ.ආර්ට මොකද උනේ? ජේ.ආර් දැනගත්තා අනිවාර්යෙන්ම මැතිවරණ තිබ්බනම් අපි පාර්ලිමේන්තුවට යනවා. අනිත් පැත්තෙන් එයාට 6න් 5ක බලයක් ගන්න මිනේ. එතකොට ජේ.ආර් තමන්ගේ ඒ පටු බල අරමුණ වෙනුවෙන් මහ මැතිවරණේ පැත්තක දාලා ලාම්පු කලකින් සෙල්ලමක් තිබ්බා. ඔබ කල්පනා කරන ජනාධිපති මැතිවරණේ තියලා මහ මැතිවරණේ තිබ්බනම් අදත් විජේවීර සහෝදර සමහරට අපිත් එක්ක දේශපාලනය කරනවා. ඒ ඉතිහාසය එහෙනම් වෙනස් වෙන්න තිබ්බා. හැබැයි අපේ රටේ නායකයෝ තමන්ගේ පටු දේශපාලන අරමුණ වෙනුවෙන් ඒ ලාම්පු කලකෙඩි සෙල්ලම කළා මර්ධනය ඇතුළේදී ඒක ඇතුළේ ජනාධිපති මැතිවරණ මේ ජනමත විචාරණය දින්න. ඒ 1983 කළු ජූලි. ඒ කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ LTT සංවිධානයේ ඒ වෙලාවේ සුහුඹුල් අවධියක තිබුණේ LTT සංවිධානයේ අපේ රටේ හමුදාවේ 11 දෙනෙක් ඝාතනය කරනවා. ඝාතනය කරාට පස්සේ මම අහනවා ඔබෙන් සාමාන්‍යයෙන් හමුදා සෙබළේ ඝාතනය කරාට පස්සේ ඒ හමුදා සෙබළගේ අවසන් කටයුතු කරන්නේ කොහොමද? තමන්ගේ ගමේ. හැබැයි ජේ.ආර්ලා මොකද කරේ? ඒක දැනගත්තා දැන් තමන් ආවේ ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදන්න මේ ගෝඨාභය වගේම තමයි ජේ.ආර් මේ කවුද අපේ මේ මහින්ද මහත්තයලා වගේම තමයි. හරිද? ජාතිවාදී දැන් රට හදන එක පැත්තක තියලා මේ ජාතිවාදී අවුස්සන්න පුළුවන් වෙලාව. ඒ හමුදා සිරුරු 11 කොළඹ බොරැල්ලට ගේනවා. බොරැල්ලට ගියද්දි මොකද වෙන්නේ?
මේ තොරතුරු ඔබ හොයලා බලන්න. මේවා බොරුණා. කොළඹට ගේද්දි කොළඹ කච්චේරිය මංකොල්ල කන්න පටන් ගන්නවා. ඇයි මංකොල්ල කන්නේ? චන්දනාම ලේඛන ටික ගන්න. ඇයි චන්දනාම ලේඛන ටික ගන්නෙ? දෙමළ මිනිසුන්ගේ නම් ටික හොයන්නේ. ඇයි දෙමළ මිනිසුන්ගේ නම් ටික හොයන්නේ? දෙමළ මිනිසු ඝාතනය කරන්න. යාපනයෙන් බොඩිස් ටික ගේනවා බොරැල්ල කනත්තර ගේද්දි කොළඹ එක යුද්ධයක් පිටියක් බවට පත් වෙනවා. දෙමළ මිනිසුගේ දේපල මංකොල්ල කනවා, දෙමළ මිනිසු මරනවා. දවස් 3ක් ඇද්දි මුළු රටම ගිනි තියනවා. ඒ කරන්නේ මේ හිටපු ජේ.ආර් පාලකයෝ. හැබැයි 1983 ඒ වැඩේ කරද්දි ජනතා විමුක්ති පෙරමුණ, වික්‍රම්බාහු මහත්තයාගේ පක්ෂය, වාසුදේව මහත්තයාගේ ඒ තුන් දෙනාගේම පක්ෂ තුනම තහනම් කරනවා. හැබැයි සතියක් ගියේ නෑ වික්‍රම්බාහු මහත්තයාගේ පක්ෂයත් වාසුදේව මහත්තයාගේ පක්ෂය තහනම ඉවත් කරනවා. අපේ පක්ෂේ තහනම දිගටම අරගෙන යනවා. ඒ 1983 83 84 85 86 87 අවුරුදු 4ක් අපේ පක්ෂේ අපේ හිටපු නායකයෝ සහෝදරු ජාතිකවත් ජාත්‍යන්තරවත් අපේ තහනම ඉවත් කරන්න වෙච්ච මැදිහත් වීම කරන ඔබ හොයලා බලන්න 83 කිසිදු ක්‍රියාවලියකට අපි සම්බන්ධ නැහැ. අපි ඒ වෙලාවෙත් සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙන්න ඕන කියන පදනමින් තමයි හිටියේ. අපි ඡන්දත් එක දේශපාලනය කරන මිනිස්සු නෙමෙයි. ඔබ දන්නවා මෑත කාලේ ගත්තොත් එimhe මුස්ලිම් ජනතාවට ඉලක්ක කරගත්ත මහා දේශපාලන ක්‍රියාවලියක් මේ තිබිච්ච පාලකයෝ කරගෙන ගියා. අපි ඒ වෙලාවේ ඡන්ද නෙමෙයි හිතුවේ. අපි ඒ වෙලාවේ හිතුවේ ඔව් මුස්ලිම් ජාතිවාදයත් වැරදි, සිංහල ජාතිවාදයත් වැරදි, දෙමළ ජාතිවාදයත් වැරදි, මනුෂ්‍යත්ව වෙනුවෙන් වැඩ කරේ. ඒ වෙලාවෙත් එහෙමයි කරේ. දැනුත් අපි එහෙමයි වැඩ කරන්නේ. ඒ මම ඔබට කිව්වේ 1983 ගැන. ඒකට 83 කළු ජූලිය 1987 වෙනකන් අපි තහනම් ඉවත් කරන්න වෙච්ච මැදිහත් වීම කරනවා. කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. හැබැයි ඒ වෙද්දි අපේ සහෝදරු අල්ලනවා. අපේ සහෝදරු ඝාතනය කරනවා. අපේ සහෝදරු හොය මැදිහත් වෙන්න පටන් ගන්නවා 1987ට. 1987 මොකද්ද වෙන්නේ? 1987 කියලා කියන්නේ අපේ රටේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු එක. ඒකට ඉන්දු ලංකා ගිවිසුම කියලා කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ ජේ.ආර් ජයවර්ධන ගත්තොත් එහෙම ඇමරිකාවත් එක්ක මැදිහත් වීමක් කරමින් තිබුණා. එතකොට ඒ වෙලාවේ ඉන්දියාව තිබුණා. ඉන්දියාව තියෙනවා. හැබැයි ඇමරිකාවේ ලයින් එකත් එක තමයි හිටියේ. මොකද දැන් ගත්තොත් එහෙම ඇමරිකාවයි ඉන්දියාවයි එක ලයින් එකේ හිටියට ඒ වෙලාවේ ඇමරිකාවයි ඉන්දියාවයි එක ලයින් එකේ නෙමෙයි හිටියේ. එතකොට මේ වෙලාවේ ජේ.ආර් ලෑස්ති වුණා ආසන්නම සිදුවීම ගත්තොත් එහෙම මේ අපේ රටේ මහා සම්පතක් බවට වෙලා තිබුණු තිරිකුණාමලේ තෙල් ටැංකි ටික ලෑස්ති වුණා ඇමරිකාවට දෙන්න. එතකොට ඉන්දියාව මොකද කරේ? ඉන්දියාව ඒකට විරුද්ධව ජේ.ආර්ට ලියුමක් එවනවා. ඔයා මේ ගිවිසුම අත්සන් කරන්න එපා. මේ ගිවිසුම අත්සන් කරොත් අපේ රටට ප්‍රශ්නයක් වෙනවා. මේක වහාම අකුලන්න කියලා. හරිද? එතකොට මොකද වුනේ ජේ.ආර්? ජේ.ආර් මේ තමන්, ඒ කියන්නේ මේ දැන් උනත් මං හිතන අපිට මේක වෙන්න පුළුවන්. මොකද අපි අර නොබෙදි පිළිවෙත නැතුව එක රටක් මත විතරක් අපි වැඩ කරන්න ගිහිල්ලා අපිට මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ කන්න වෙනවා කියන ප්‍රශ්නේ මේක ආවේ. ඒතකොට ජේ.ආර් ඒ වෙලාවේ සම්පූර්ණ ඇමරිකාවත් එක්ක තමයි හිටියේ. හැබැයි ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම ඇතුලේ මොකද්ද වෙන්නේ? ඉන්දු ලංකා ගිවිසුම ඇතුලේ ජේ.ආර් මේ රජීව් ගාන්ධි ඒ වෙලාවේ හිටපු රජීව් ගාන්ධි බලපෑමක් කරනවා. වහාම දැන් ඕගොල්ලන් මේ ගිවිසුම අත්සන් කරන්න. මේ ගිවිසුමට මැදිහත් වෙන්න. මේ ඉන්දු ලංකා ගිවිසුමට ඔයගොල්ලෝ මැදිහත් වෙන්න කියලා ජේ.ආර්ට බලපෑම් කරනවා. ඒතකොට ජේ.ආර් මොකද කරේ? ඒ වගේම ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුම ඇතුලේ මේ වගේම අර දැන් යුක්‍රේනයට රුසියාව ආක්‍රමණය කරා වගේම ඒ වෙලාවේ ඉන්දියාවේ ගුවන් හමුදාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කළා අපේ රටට පරිප්පු සීනි දානවා. දාලා ගුවන් සීමාව ආක්‍රමණය කරලා පෙන්නනවා උඹ වැඩි සෙල්ලම් කරොත් අපේ රට ආක්‍රමණය කරනවා. කියන්නේ අපේ රටේ පාලකයෝ මොකද කරේ? කිසිදු ජාත්‍යන්තර කතා පැත්තක තියලා තමන් ඇමරිකන් හිතවාදී ලයින් එක වැඩ කරා. ඒ වැඩ කිරීම ඇතුළේ අපේ රට ආක්‍රමණය කරන්න සූදානම් වුණේ. මේ අපේ රටේ පාලකයන්ගේ වැරද්ද නිසා. ජේ.ආර් මොකද කරේ? ජේ.ආර් ඊට පස්සේ ඉන්දියාව ඉස්සරහ දන ගහනවා. හරිද? ඉන්දියාව ඉස්සරහ දන ගහන ඇතුළේ ක්‍රියාවලිය මොකද්ද වෙන්නේ? ඔබ බලන්න මේ මම කියන තොරතුරු හරිනම් ඒ වෙලාවේ ලංකාවේ හිටපු ඉන්දියන් මහකොමසාරිස්ගේ බිරිඳට ජේ.ආර්ගේ වයිෆ් කතා කරනවා. ජේ.ආර්ගේ බිරිඳ කතා කරනවා. කතා කරලා අහනවා මේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරොත් ජේ.ආර්ගේ බලයට ප්‍රශ්නයක් වේද කියලා. එතකොට ඒ වෙලාවේ හිටපු මහකොමසාරිස්ගේ බිරිඳ ඉන්දියාවත් එක්ක කතා කරලා ඊට පස්සේ බිරිඳට පණිවිඩයක් දෙනවා කිසි අවුලක් නැහැ. ඔයාගේ බලය, රටේ බලය ඔබේ බලය නෙමෙයි. ඔයාගේ බලයට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා මේක අත්සන් කරන්න කියලා. ඒක ඔබ හොයාගෙන කියවන්න ඒ වෙලාවේ ඉන්දියන් මහකොමසාරිස් මහත්මයා මේ ලංකාවෙන් ගියාට පස්සේ එයා ලියුව පොතක්. අන්නේ පොතේ මේක තියෙනවා. මම මේ කියපු එකක් නෙමෙයි. මේ සංවාදේ ඔක්කොම තියෙනවා ඒ වෙලාවේ මොකද්ද වුනේ කියලා. එතකොට එකක් ඒක. හැබැයි මොකද කරන්නේ? ඒ වෙලාවේ ජේ.ආර් මහත්තයා ඒ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනවා. එතකොට ඉන්දු ලංකා ගිවිසුම කියලා කියන්නේ මොකද්ද? ඉන්දු ලංකා ගිවිසුම කියලා කියන්නේ අපිට දැන් අද මහා බරක් වෙන පළාත් සභාව වෙන්නේ ඒක.
ඒ වගේම දැනට ගත්තත් එහෙම ওই තෙල් ටැංකි ටික නිල නොවන විදිහට ඉන්දියාවත් එක්ක යම් සම්බන්ධයක් ඇදුවේ ඉන්දිය ලංකා ගිවිසුමත් එක්ක. එතකොට අපේ රට පළවෙනි වතාවට ඉන්දියන් හමුදාව අපේ රට ආක්‍රමණය කරනවා. අපේ රට ඉන්දියන් හමුදාව වෙනවා. එතකොට මම අහනවා මේ රටේ ජනතාවගෙන් එක පැත්තකින් අපේ රටේ සම්පත් වල අයිතියත් අපිට ඕන නැති පළාත් සභාවකුත් ඒ වගේම ආයි ගත්තොත් එහෙම ඉන්දියන් ආක්‍රමණික හමුදාව අපේ ලංකාවට එද්දිත් අපේ රටේ ඉන්න මිනිස්සු මොකද කරන්න ඕන? ඒකට වෙනුවෙන් සටන් කරන්න ඕනේ නැද්ද? සටන් කරන්න ඕනේ. ඒක ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි. ඔබ හොයලා බලන්න ඒ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව JVP එක විතරක් නෙමෙයි. මේ රටේ හිටපු මහා සංඝරත්නය, ඒ වගේ හිටපු ප්‍රගතිශීලී නායකයෝ දැන් ඉන්න දිනේෂ් මහත්තයලා, ඒ වෙලාව හිටපු සිරිමා බණ්ඩාරනායක මහත්තයලා සියලු දෙනා මේකට විරුද්ධව මැදිහත් වුණා. මැදිහත් වෙලා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ හතර වටින් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්න එපා කියලා පාගමනක් එනවා. ඉතිහාසය ඔහිලා බලන්න. ඒ පාගමනට JR මොකද කරේ? ගෝණීන් වෙඩි තියනවා. 147ක් මැරෙනවා ඒ සිදුවීම ඇතුලේ. ඒ වගේම රජීව් ගාන්ධි එනවා මේ ගිවිසුම අත්සන් කරන්න. ඒ වෙලාවේ නේවි එකේ හිටපු කෙනෙක් රජීව් ගාන්ධිගේ ඔළුව පැලෙන්න ගහනවා රයිෆල් එකෙන්. එයා JVP කාරයෙක් නෙමෙයි. හරිද? එයා ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නෙමෙයි. එතකොට මේ රටේ සමස්ත ජනතාවගේ විරෝධයක් තිබුණා ඒක වෙනුවෙන්. හරිද? ඒ මොකද තිබුණේ? අපේ රට මේ ඉන්දියන් හමුදාව ආක්‍රමණය කරනවා. අපේ රටේ සම්පත් වල අයිති ඉන්දියාවට යනවා. අපිට ඕන නැති පළාත් සභාවක් ආයෙ නැවත නිර්මාණය වෙනවා. මේකත් එක්ක මේ රටේ ජනතාව විරුද්ධව මැදිහත් වුණා. සටන් කරා. ඒකට මැදිහත් වුණා. එතකොට හැබැයි මං අහන්නේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් දැන් ඒකට විරුද්ධව අපි සටන් කරන්න ඕනේ නැද්ද? සටන් කරන්න ඕනේ. හරිද? එතකොට ඒකට විරුද්ධව තමයි මේ රටේ ඉන්න මිනිස්සු සටන් කරේ. එතකොට ඒ වගේම මේ ඉන්දු ලංකා ගිවිසුම අසං කර ගැනීමේ ක්‍රියාවලියත් එක්ක එතකොට අපිට ආවා තීරණයක්. කාටද? ජනතා විමුක්ති පෙරමුණට ආවා. එක පැත්තකින් ඉන්දියන් ආක්‍රමණික හමුදාව වෙනවා. අනිත් පැත්තෙන් මේ JRගේ ක්‍රියාවලිය පරාජයටපත් කරන්න ඕනේ. ඒ පරාජයටපත් කරන්න මේ රටේ ඉන්න ජනතාවත් එක්ක අපි එකතු වෙන්න ඕනේ කියන තීරණයත් එක්ක ඒකත් එක්ක දේශප්‍රේමී ජනතා ව්‍යාපාර නිර්මාණය වෙනවා. ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි අනිත් ඉන්න සියලු දෙනා වැඩ කරා. වැඩ කරේ මොකද? ඉන්දියන් ආක්‍රමණික හමුදාව වෙන් කරන්න. දැන් ඔබ ඉගෙන ගන්න පොතේ ඔබෙන් මම අහනවා සාමාන්‍යයෙන් ලංකාව ආක්‍රමණය කරා කියලා කිව්වොත් එහෙම කවුද ඔබ දන්නේ? ඉන්ද්‍රීසින් ඉන්නව, ලන්දේසින් ඉන්නව, පෘතුගීසින් ඉන්නව. ඇයි ඉන්දියන් හමුදාව ආවා කියලා උගන්වන්නේ නැත්තේ? ඒක ඉගෙනුවොත් ඔබට මේ 87 88 89 කියන ප්‍රශ්නේ निराකරණය වෙනවා. ඒ නිසා පාලකයෝ කවදාවත් ඒ අධ්‍යාපනයට එක දාන්නේ නැහැ. හරිනම් උගන්වන්න එපා ඉන්දියන් හමුදාව අපේ රට ආක්‍රමණය කරා කියලා. අපේ රටට ආවා කියලා. ඒක උගන්වන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක තමයි මේ රටේ පාලකයන්ගේ වැඩේ. පාලකයෝ කපටි මොකද ඒගොල්ලන්ගේ බලය වෙනුවෙන් ඒගොල්ලෝ වැඩ කරගෙන යනවා. ඉතින් ඒ නිසා මම කිව්වේ 1987 එතකොට ඉන්දු ලංකා ගිවිසුම. එතකොට මම මේ කිව්වේ අපිට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් එක්ක ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙලාවේ හිටපු සියලු දෙනා සම්බන්ධ වෙනවා. ඒ නිසා අපිට සටන් කරන්න වෙනවා. ඒක අපි දන්නවා විහිළුවක් නෙමෙයි කියලා. මොකද ඔබ හිතන්න මොකද මේක සටන් කරන්න සිද්ධ වෙන්නේ? මොකද මේකට එන්නේ JR නෙමෙයිනේ. අනිවාර්යයෙන්ම අපේ රටේ හමුදාව. අපේ රටේ හමුදාව. එතකොට අපි දන්නවා මේක සෙල්ලමක් නෙමෙයි. මොකද අපිට මේ තුවක්කු ඒගොල්ල තුවක්කු වලින් නම් අපිට ප්‍රහාර එල්ල කරන්න අපිට යුද්ධ කරන්න වෙන අපිට ආයුධ හොයා ගන්න වෙනවා. එතකොට ආයුධත් එක්ක සෙල්ලම් කරද්දී අපි දන්නවා ඒක විහිළුවක් නෙමෙයි කියලා. අපි වෙඩි තියද්දි ඒක අපේම රටේ ඉන්න තව මිනිස්සෙක්ගේ ඔළුව මැද යනවා කියලා ඒක අපි දැනගෙන හිටියා. ඒ වගේම අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ හමුදාවෙන් ඒ කට්ටිය අපිට වෙඩි තියද්දි අපි දන්නවා අපේ පපුව පලාගෙන ඒක යනවා. අපේ සහෝදරු මැරෙනවා. හැබැයි අපි ඒ වෙලාවේ තීරණය කරපු දේ තමයි අපිට තිබ්බේ එක්ක දන ගහගෙන ඉන්න. නැත්තම් JRගේ වැඩේට එකඟ වෙන්න. ඉන්දියන් ආක්‍රමක හමුදාවට වෙනුවෙන් ඒක අපි ඕකේ කියලා ඉන්න. හැබැයි අපි කල්පනා කරේ නෑ ඒක නෙමෙයි. අපි ඒක වෙනුවෙන් සටන් කරනවා කියලා. ඒ සටන ඇතුලේ ඒ ක්‍රියාවලිය ඇතුලේ අපි දන්නවා හොඳ දේවල් ගොඩකුත් වුණා, වෙන්න ඕන නැති දේවල් ගොඩකුත් වුණා. ඉතින් ඒ වෙන්න ඕන නැති වෙච්ච දේවල් පිළිබඳ අපිට තියෙනවා බරපතල කම්පනයක්. ඒක නිසා අපි ඒක පිළිබඳ මම අර ඔබට කිව්වේ ආඩම්බර වෙනවා කියලා. ඇයි අපි ආඩම්බර වෙන්නේ? අපේ මේ දුනු ඒ ජීවිතේ කැප කරපු එක සහෝදර සහෝදරියෙක්වත් කිසි වෙලාවක ටකරමක් වෙනුවෙන් ජොබ් එකක් වෙනුවෙන් මේ කතා කරේ. මේ අපේ රට අපේ මාතෘ භූමිය බේරා ගැනීමේ සටනට තමයි මැදිහත් උනේ. ඒ කරපු කැපකිරීම පිළිබඳ අපි අබමල් රොණක ගෞරවයක් මිසක් අපිට කනගාටුවක් නැහැ. හැබැයි ඒ සමස්ත ක්‍රියාවලිය තුළ අපි දන්නවා වෙන්න ඕන නැති දේවල් ටිකක් වුණා. ඒක අපි දන්නවා ඒක වෙන්න ඕනේ නැහැ කියලා. ඒක නිසා 87 88 89 ගැන අපේ තියෙන දේ තමයි වෙන්න ඕන නැති දේවල් ටික අපි එතන තියලා අවිල්ලා තියෙන්නේ. ඒකේ ධෛර්ය ශක්තිය අපි අරගෙන අවිල්ලා තියෙන්නේ. හැබැයි අපි මේ රටේ ඔය ප්‍රශ්නේ වෙන විදිහකට අහන අපි හැමෝටම කියන්නේ ඒගොල්ලෝ හරි ආසාවෙන් ඉන්නවා අපි වෙතන්ට යන්න. අපි ඒගොල්ලන්ට කියලා තියෙන ගොඩාක් ඕගොල්ලෝ වැරදියට අපි තීරුම් කරලා තියෙන ඕගොල්ලෝ ඔක්කොටම සෝරි අපි එතනට යන්නේ. ප්‍රජාතන්ත්‍රවාදීව මේ රටේ තරුණ තරුණිත් එක්ක සටන් කළා. ඕගොල්ලන්ව පල්ලවලා මේ රටේ රටත්
අපේ මාතෘ භූමියත් බේරා ගැනීම සටනට අපි පණ පොවනවා. ඒ බොරු වලට අපි වැටෙන්නේ නැහැ. ඔබ කියන්නේ නැවත කිසි දිනක ආයුධ අතට ගන්න නැහැ කියලා. කිසිසේත් නැහැ. මොකද අද ලෝකේ තත්ත්වය වෙනස්. අද ආයුධ කියලා කියන්නේ ඔය ඔබ කල්පනා කරන වෙඩි උණ්ඩ නෙමෙයි. ඊට වඩා අපිට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ සටන් කරලා මේ පාලකයෝ පළවා හරින්න පුළුවන් කියන දැඩි අධිෂ්ඨානය අපිට තියෙනවා. මොකද එදා පාවිච්චි කරපු අවි ආයුධ නෙමෙයි දැන් අපි පාවිච්චි කරන්න ඕනේ දැනුම, මානව සම්පත, ශක්තිය තමයි අපි පාවිච්චි කරමින් ඉන්නේ. අපිට ඒවා ඉතාමත් ප්‍රමාණවත් මේ පාලකයෝ පළවා හරින්නත් ඒ වගේ මේ රට ගොඩනගා ගන්නත්. ඒක නිසා අපිට ආයුධ පාවිච්චි කරන්න කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ, කරන්නෙත් නැහැ. අපි දැක්කා පසුගිය මැතිවරණයේදී අලුත් ඡන්ද එහෙමත් නැත්නම් තරුණයින්ගේ ඡන්ද ඉතා තීරණාත්මක සාධකයක් වුණා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය උදෙසා. ඒ වගේම රැල්ලක් මේ මොහොතේ අනුර දිසානායක සහෝදරයා වෙනුවෙන් එකතු වෙමින් පවතිනවා. ඔහුව විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරලා ඡන්දේ දීලා ඒ තරුණ පිරිස් දවසක අමාරුවේ වැටෙන්නේ නැහැ කියලා ඔබට සාධකයක් දෙන්න පුළුවන්ද? මෙහෙමයි. අනිවාර්යයෙන්ම සහතිකයක් වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයව බලයටපත් කළා මේ රටේ ඉන්න තරුණ තරුණියෝ ඒ ආදරය ප්‍රකාශයටපත් කරේ තාප්ප පාට කළා, කුඹුරු අස්වද්දලා, ඒ වගේම තමාට පාඩුවට ගියපු රාජ්‍ය ආයතන මැදිහත් වෙලා. හැබැයි අපේ පාලකයෝ මොකද කරේ? ඒ ආදරයට සම්පූර්ණයෙන්ම බූට් එක තිබ්බා. ඒක නිසා මොකද එහෙම මේ පාලකයන්ට එහෙම හැඟීමක් නැහැ. ඒගොල්ලෝ ආදරේ කාටද? මම කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ඉඳන් ගෝඨාභය මහත්මයා දක්වා මේ රටේ හැම නායකයෙක්ම කරලා තියෙන ඡන්දෙ දීපු ජනතාවට පස්සාරෝලා ඡන්දෙට කුප්‍රකට ලෙස වැඩ කරපු ජාවාරම්කාරයෝ ටිකට ලව් කරපු එකනේ. එතකොට අපි මම කියන්නේ ඔබට විශ්වාස කරන කියන අනුර දිසානායක රටේ ජනාධිපති වෙනවා කියලා කියන්නේ චන්ද්‍රිකා හරි ගෝඨාභය හරි ජනාධිපති වුණා කියන එක නෙමෙයි. අපේ තියෙන සාමූහික ක්‍රියාවලිය. සාමූහික නායකත්වයක්. ඒක නිසා විද්‍යානුකූල නායකත්වයක්. ඒක තමයි අපිට තියෙන්නේ. එතකොට අනුර සහෝදරයා බලයටපත් වෙනවා කියලා කියන්නේම මෙතනින් එහාට මේ අපි කතා කරපු ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනය ගොඩනගෙනවා කියන්නේ. එතකොට ඒක කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපේ රට ගොඩනැගීමට අවශ්‍ය කරන මූලික පදනම වැටුණා කියන එක. එතකොට ඒක නිසා තරුණයෝ රැවටෙන්න ඕනකම තියෙන්නේ. අපි විශ්වාස කරනවා නම් තවත් නායකයෙක් අපිට දේවල් ගෙනත් දෙයි. එයා තමයි හදන්නේ කියලා නෑ. එහෙම වෙන්නේ නෑ. අනුර සහෝදරයා කියලා කියන්නේ මේ සාමූහික ක්‍රියාවලියේ ප්‍රබල සාධකයක් විතරයි. ඔහු වටා වෙච්ච ඔහු සහ අපේ සංවිධාන ක්‍රියාවලියේ පොදු ක්‍රියාවලියක්. ඒක නිසා අපි හදන්නේ බලය ගත්තට පස්සේ මේ රටේ තරුණයෝ ගෙදරට වෙලා නරඹන්නම් බවට පත් වෙන එකක් නෙමෙයි. ඔවුන් මේ රට බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවෝ බවට පත් වෙනවා. රට ගොඩනැගීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවෝ බවට පත් වෙනවා. ඒ වගේම ජීවිතය ගොඩනැගීමේ ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවෝ බවට පත් වෙනවා. ඒ කොටස්කරුවෝ බවට පත් වෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ අවුරුදු 74ක ලැබපු අත්දැකීම නෙමෙයි මේ ඔබ කොටස්කරුවෝ වෙනවා කියලා කියන්නේ ඔබේ ජීවිතයත් මේ රටත් ලස්සන වෙනවා කියන එක. ඒ නිසා ඔබ පුද්ගලයෙක් නෙමෙයි අනුර සහෝදරයව ජයග්‍රහණය කරන්න සාමූහික විද්‍යානුකූල වැඩපිළිවෙලක එක් පෙනුමක් තමයි අනුර සහෝදරය කියලා කියන්නේ. ඒ ජයග්‍රහණය කිරීම කියලා කියන්නේ සාමූහික ක්‍රියාවලියේ ජයග්‍රහණයක්. ඒක නිසා අපි ඒකයි කියන්නේ ජනතාවාදී රජයක්, ජනතාවාදී පාලනයක් තමයි අපි ගොඩනගන්නේ කියලා. ඒකේ කොටස්කරුවෝ තමයි ඔබ. විමල් වීරවංශ පක්ෂයෙන් ගියාට පස්සේ ඔහු සඳහන් කරා පක්ෂ බදාගෙන ඉඳලා පක්ෂ වෙනුවෙන් දරදිය ඇදලා අන්තිමට ඔහුට සීගිරියටවත් යන්න වෙලාවක් නැති වුණා කියලා. එතකොට අපේ තරුණයින්ටත් පක්ෂ වෙනුවෙන් වැඩ කරලා දරදිය ඇදලා ඒ වගේ දේවල් වෙයිද? ඔවුන්ගේ නිදහස නැති වෙයිද? මෙහෙමයි. විමල් වීරවංශ සීගිරිය කියන ඇති එක හරි. එයාට පක්ෂයේදී එහෙම දේවල් කරගන්න බැරි වෙච්ච ගැන මම හිතන්නේ අපි දැන් උත්තර දෙන්න ඕනේ නැහැ. මොකද එයාගේ ජීවිතෙන් දැන් එයා ඒවට උත්තර දීගෙන ඉන්නවනේ. දැන් මොකද්ද අවසානයේ එයාට වෙලා තියෙන්නේ කියලා. සීගිරිය නෙමෙයි යාගේ ඇඳුම් ටිකවත් දැන් ඇඳගෙන ඉන්න බැරි වෙලානේ දැන් තියෙන්නේ. ඒක වෙන එකක්. හැබැයි ඔබ අහන එකේදී මේ දැන් තරුණයන්ට එහෙම නිදහසක් නැද්ද කියලා. දැන් මම හිතන්නේ දැන් ඔබ මම වෙන දේවල් කියන්න ඕනේ නැහැ. දැන් මං කියන්නේ අපිත් එක්ක වැඩ කරන තරුණයෝ දැන් මම සහ අපිත් එක්ක වැඩ කරන තරුණයෝ ගණනාවක් ඉන්නවා. සහ අපේ රටේ ඉන්න තරුණයෝ ඔබ අපේ වැඩ ගැන අපේ වැඩ කරන කලාවන් ගැන ඔබ අධ්‍යයනය කරලා බලන්න. ඒක නිසා අපි කියලා කියන්නේ මේ අමුතු මැජික් කාර්යෝ හරි අමුතු රොබෝවරු නෙමෙයි. අපිත් මේ රටේ ඉන්න තරුණයොත් එක්ක විනෝද වෙන, අපි නිදහස තියෙන, ඒ වගේම අපි මේ කාලා බීලා අපි සතුටින් ඉන්න අපේ රටේ තරුණ පරම්පරාවත් එක්ක අපි සාමාන්‍ය ලෙස වැඩ කරනවා. ඡන්දේ ලඟ වෙනකොට පෝස්ටර් ගහන්න බලාගෙන නෙමෙයිද උන් පාවිච්චි කරන්නේ? මෙහෙමයි. අපි පෝස්ටර් ගහන්න බලාගෙන වැඩ කරන තරුණ ව්‍යාපාරයක් නම් මං හිතන්නේ අපිට එහෙම යන්න බෑ. එහෙනම් අපිට මෙච්චර අවුරුදු ගාණක් ඇතුළේ වැඩ කරන්න බෑනේ. මොකද මෙහෙමයි පෝස්ටර් දැන් අපි ගත්තොත් එහෙම අපි කවුරුත් පෝස්ටර් ගහනවා.
ඇයිපෝ? ඒ කියන්නේ ඔබ අහන එක දෙයක්. කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය ඇතුලේ මැතිවරණ කාලයකට ඉතරනේ ඔබ අහන ප්‍රශ්නේ තියෙන පෝස්ටර් ගහන්නේ කියලා. හැබැයි දැන් ඔබ කල්පනා කරලා ගන්නකො අපි මැතිවරණේ විතරද වැඩ කරන්නේ කියලා. අපි මැතිවරණේ ඉවර වෙච්ච දවසේ නම් අපි දේශපාලන කටයුතු කරනවා. දැන් මැතිවරණය කියලා කියන්නේ අපේ එකක් විතරයි. ඒක නිසා අපි ඉන්නේ අපි ඔබ අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ මම මෙහෙම උත්තරයක් දුන්නොත්. අපි තරුණයෝ පෙළගස්සමින් ඉන්නේ අපි පස්සෙන් යන්න නෙමෙයි. අපිව පසු කරමින් යන්න. මේ කාර්යභාරයේ නායකයෝ බවට පත් වෙන්න. නායිකාවන් බවට පත් වෙන්න තමයි අපේ කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැතුව මේ කවුරු හරි දැන් අපි කියන්නේ සාමූහික ක්‍රියාවලිය ඇතුලේ පෝස්ටර් ගහන එකත් අපේ වැඩක්. ඊට පස්සේ අපිට පොඩි කියන්නේ කැමරාවක් අල්ලන එකත් මේ වැඩක්. කතා කරන එකත් වැඩක්. සංවිධාන වැඩත් වැඩක්. මේ ඔක්කොම එක වැඩක්. එහෙම නැතුව මේක අපි එකට කඩලා මේ දැන් ඔබ අහන එකේ දැන් මෙහෙමයි දැන් මට තේරෙන ඔබ අහන ප්‍රශ්නේ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් නගර සභාවක් තියෙනවා. නිසා කුණු එකතු කරන මිනිස්සු ඉන්නවා. කාණු සුද්ධ කරන කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලා මේක නිකන් අපිට තියෙන ඒගොල්ලෝ ඒ වැඩේට විතරද කියලා. අපි හදන ක්‍රියාවලිය ඇතුලේ ඔබ හිතනවද ඒ කියන්නේ දැන් අපිට කාණු සුද්ධ කරන ඒවා ඕනේනේ. අපිට අතු ගාණේම ඕනේ. හැබැයි ඔහුගේ වෘත්තියට අපි ගරුත්වයක් දෙනවා. ඔහු කරන කාර්යභාරයේ මේ සමස්ත ක්‍රියාවලිය එක්කෙනෙක් බවට පත් වෙනවා. හරියටම ගත්තොත් අතේ ඇඟිලි 5 වගේ. අතේ ඇඟිලි 5 එක සමාන වුණා නම් කිසි වැඩක් කරන්න බෑ. ඒක නිසා ඔබ අහන එකට මම මේ කියන දේ තමයි අපේ විවිධ කාර්යභාරයන් තියෙනවා. ඒ හැම කාර්යභාරයකටම අපි ගරුත්වයක් සහ වටිනාකමක් දෙනවා. ඒ වටිනාකම දෙන්නේ සාමූහිකත්වය සහ ආදරය ඇතුළේ. ඒකට තමයි අපි මේ රටේ තරුණ තරුණියන් පෙළගස්සන්නේ. එහෙම නොවුණා නම් මම හිතනවා මෙච්චර අවුරුදු ගාණක් අපිට දේශපාලනය කරන්න බෑ කියලා. සමාජයෙන් චෝදනාවක් තියෙනවා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහා නවක වදය තුලින් විශ්වවිද්‍යාල සිසුන් යම් කිසි හිංසනයකට ලක් කරනවා කියලා. මේ චෝදනාවට ඔබ ලබා දෙන උත්තරය මොකද? ඒ කියන්නේ ඔබ ඇහුවේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය සම්බන්ධයෙන්. මොකද මම ඒකේ සමාජිකයෙක් නිසා ජවිපෙට සම්බන්ධයිනේ අන්තර් විශ්වවිද්‍යාල. මම ඒක සම්බන්ධයෙන් මම උත්තරයක් දෙන්න යන්නේ නැහැ. මොකද හේතුව මම ඒකේ සමාජිකයෙක් නෙවෙන නිසා. හැබැයි ඔබ ඇහුවේ නවක වදය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණත් සමාජවාදී තරුණ සංගමෙත් නවක වදය අනිවාර්යයෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. ඇයි අපි කිසිදු වෙලාවක කිසිදු කෙනෙක්ට කායික හෝ මානසික වශයෙන් බලපෑමක් කරනවට අපි විරුද්ධයි. ඒක නිසා නවක වදය පිළිබඳව අපි විරෝධය අනිවාර්යයෙන්ම සහ ඒක නැති කර ගැනීම වෙනුවෙන් සහ ඒකට විරුද්ධව තමයි අපි වැඩ කරමින් තියෙන්නේ. හැබැයි ඔබ අහපු ප්‍රශ්නේ මට තේරෙනවා. දැන් මොකද ඒකෙන් තියෙන්නේ මේ නවක වදේ ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍යයන් ඉන්නවා කැම්පස් එකේද කියලා. ඔව් ඇත්ත. මොකද අපි ලොකු ශිෂ්‍ය ව්‍යාපාරයක්නේ. එතකොට අපි සමාජවාදී ශිෂ්‍ය සංගමයක් අපිට තියෙනවා. ඒ සමාජ ශිෂ්‍ය සංගමයේ අපි විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරනවා. එතකොට විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරද්දී විශ්වවිද්‍යාලය තුළ නවක වදේ තියෙනවා. එතකොට ඔබ අහන ප්‍රශ්නේ ඒ කියන්නේ එතකොට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍යයන්ට ඒක නතර කරන්න වගකීමක් නැද්ද? ඔව්. ඇත්ත වගකීමක් තියෙනවා. අන්තර් විශ්වවිද්‍යාල බලමන්ට ඔව් වගකීමක් තියෙනවා. අපි හිතනවා ඔවුනුත් මේ කාර්යය නතර කර ගැනීම වෙනුවෙන් මැදිහත් වීමක් දෙමින් තියෙනවා. ඉතින් ඒක නිසා අපිත් ඒකට දෙන්න පුළුවන් සහයෝගය දෙනවා. කරුණක් ලෙස ගත්තොත් එහෙම සහ ක්‍රියාමාර්ගයක් විදිහට ගත්තොත් එහෙම අපි වසර ගණනාවක ඉඳන් නවක වදේ පිළිබඳ අපි ඒකට විරුද්ධයි. රැග් එකට දෙනකොට විරුද්ධයි කියන එක තමයි තියෙන්නේ. ඒකේ දේශපාලන පදනම තමයි කායික සහ මානසික වශයෙන් කිසිදු කෙනෙක්ව අපහසුතාවයට පත් කරන එක වැරදි කියන ස්ථාවරයේ තමයි ඉන්නේ. හැබැයි අපි දන්නවා මේ මොහොත වෙද්දිත් ඒ බරින් නැති වුණාට යම් සිදුවීම් විශ්වවිද්‍යාලය තුළ වෙනවා. එතකොට ඒක නතර කර ගැනීමට අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍යයන්ටත් පොදු ශිෂ්‍යයන්ටත් විශ්වවිද්‍යාලයෙන් දැන් බැහැර වෙන්න අපටත් සමාජයටත් වගකීමක් තියෙනවා ඒක නතර කරන්න. ඒක අපි ඒ බාරින් බාර ගන්නවා. තරුණයෙක් විදියට විශ්වාස කරනවද මීළඟ මැතිවරණයේදී බලය ගන්නට පුළුවන් වෙයි කියලා? ඔව් අපි ඒ විශ්වාසය තමයි අපි වැඩ කරමින් යන්නේ. මොකද මැතිවරණය අපි දන්නවා මැතිවරණයකට ආවොත් මේ රටේ ජනතාව අවුරුදු 73ක් 74ක් ඇතුලේ හිටපු විදියට නැතුව වෙනස් විදියට මේ රටේ තරුණයෝ පෙළගැස්සෙයි, මේ රටේ මිනිස්සු පෙළගැස්සෙයි කියන මේ දැඩි විශ්වාසයත් එක්ක තමයි අපි වැඩ කරමින් යන්නේ. විශ්වාසය තමයි අපි ඉන්නේ. අවසාන වශයෙන් මම මෙහෙම අහන්නම්. ජවිපේ තුල තරුණයන්ට තියෙන ඉඩ කොහොමද? මං හිතන්නේ ලංකාවේ දේශපාලන ව්‍යාපාරයක් ඇතුලේ තරුණයන් වැඩි ප්‍රමාණයක් නායකයෝ ලෙස ඉන්න, වගකීම් අරගෙන ඉන්න ව්‍යාපාරය තමයි මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියලා කියන්නේ. ඒක අපි මේ වචනයකට හරි පොතකට හෝ ප්‍රතිපත්ති ඇතුලේ නෙමෙයි වැඩ ඇතුලේ වගකීම් ඇතුලේ
අපේ භාවිතාව ඇතුලේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ රටේ තරුණ තරුණියෝ ඔබ කැමති නම් මේකේ කොටස්කරුවෝ බවට පත් වෙන්න. ඔබ කැමති නම් මේකේ නායකයෝ බවට පත් වෙන්න. ඔබ කැමති නම් මේ සාමූහික ක්‍රියාවලියේ සම්බන්ධකරුවෙක් කොටස්කරුවෙක් බවට පත් වෙන්න. ඔබ ඇවිත් බලන්න මේ හැම තැනම තාරුණ්‍ය සුවඳ තමයි හැම තැනම හමන්න පටන් අරන් තියෙන්නේ. ඒ හමන සුළඟෙන් තමයි අපි ජීවිතේ ලබමින් ආදරය සතුට මනුෂ්‍යත්වයේ සහිතව අපි මේ ව්‍යාපාරي තාමත් තෘප්තිමත් මිනිස්සු ලෙස අපි වැඩ කරමින් යන්නේ. ඒ විශ්වාසය ආදරය මනුෂ්‍යත්වය කැටි වෙච්ච මහා ව්‍යාපාරයක් මේක. අපි කියනවා එන්න මේ අත්දැකීම ඔබ විඳින්න කියලා. ඔබට බොහොමත් ස්තුතියි ෆුල් ෆේස් සමගින් අද එකතු වුණාට. ස්තුතියි. ෆුල් ෆේස් තිත්ත දේශපාලනී ඇත්ත මිනිස්සු